නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවති සෝ. අපි දැන් මේ සූදානම් වෙන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපි ගැන පතල කරුණාවෙන් අපි නොදන්න අපිට බැරි නමුත් අපි විසින් ක්‍රියාත්මක කළ යුතු ප්‍රතිපදාවක් අපි ගැන මහත් අනුකම්පාවෙන් දේශනා කරා. ඒ මොකද අපි සසරේ ඉන්න තැන් උන්වහන්සේ දැනගෙන දැකලා සසරේ සතර අපාවල ඉන්න බව දැකලා සතර අපායෙන් අපි ගලවලා අමා මහ නිවනට පත්කරන්න මරණයෙන් බේරලා නොමරෙන තැනට යවන්න ඒ සඳහා මේ ධර්ම දේශනා කරන්නේ. මොකද ඒක ඉස්සෙල්ලා අපි තේරුම් ගත යුතුයි මොකද මේ ධර්ම කියලා. අජරාමර කියන්නේ ජරා මරණ නැති කරන එක. ලෙඩ රෝග නැති කරගන්න එක. මේ නැති තැනක අපි පහළ වෙන එක. මේ ආත්මෙකින් ගෙනාපු කර්ම ටික මේ තීන්දුව වෙලා තියෙන්නේ. කර්මයෙන් තීන්දුව වෙච්ච කයක් මේ තියෙන්නේ. පෙර ආත්මීය කරපු පින්පව් අෂ්ටලෝක ධර්ම කියන්නේ අපි කරපුවා. ඒවයින් තීරණය වෙලා හැම දුවන කයක් අපට මේ තියෙන්නේ. එතකොට මේක ලෙඩ ගොඩක්. මේක ලෙඩ වාට්ටුවක්. කාට ඇදපු උගුලක් මේ මොහොතේ අපිට කර්මය විපාක ලෙස අපිට නොදෙනියද්ද දන්නේ නැහැ. මේවට මිනිස්සු කියනවා මේ එලිමහනේ මේ ස්වභාව ධර්මෙත් ප්‍රශ්න තියෙයි කියලා. ඉතින් ඒ අයගෙන් අහගන්න ඒවා. එහෙම මන්නම් දන්නේ නැහැ. අපි කරපුවා අපිට විපාක ලෙස එන්නේ. තේරුණා නේද? මිනිස් සීවලී කුමාරයා මනුස්ස ලෝකෙට එනකොට මම මේක නිතරම කියනවා. මුළු රටේම හිටපු අයගේ පින් ඇවිස්සෙනවා. ලෝසක එනකොට මුළු රටේම අයගේ පව් ඇවිස්සෙනවා. බුදුන් වහන්සේ පහළ වෙනකොට පෙරම් පුරන් ආපු අයගේ නිර්වාණ මාර්ග ප්‍රතිපදා ඥාන පහළ වෙනවා. ඒක තමයි ඇත්ත. වෙන පිටි මේ මනුස්ස ලෝක වෙන ලෝකේ තියෙන ධර්මතාවකෙන් මිනිසා පාලනය වෙන්නේ නැහැ. ඉරහඳ ගස් ගල් වැන්දට මිනිහට කිසිම සේවයක් වෙන්නේ නැහැ. කල්පයක් ඉරට වඳින්න කිසි වැඩක් නැහැ. තව මහා දැඩි මිත්‍යා දෘෂ්ටිකෙක් විතරයි. රාවණ රජුරු ඉරට වඳින්න කිව්වේ බුද්ධ ශාසනය නැති කාලේ. එක අරමුණකට මිනිස්සු ගත්තා. දැනුත් ඉරට වඳිනවා නම් දැන් ඉතින් කියන්න තියෙන්නේ මීහරක් වෙලා කියලා තමයි. මෙච්චර චතුරාර්ය සත්‍යයක් තියෙද්දි අපි ඔය යවනවා නම් මේ ඉර කඳකට වඳින්න අපි ආයියවල තියෙන ගස්ගල් යුගයට. ඒකෝර අපි බොහොම කල්පනාවෙන් මේ මොහොත ගත කළ යුතුයි. මොකද මේ බුද්ධ වචනේදී විශාල මහනුවර මිනිස්සු නිවුනේ. බුද්ධ වචනේ එනකන් පූතිගත්ත තිස්සහාමුදුරු කුණු වුණා. බුද්ධ වචනේ එනකන් ගිරිමානන්ද හාමුදුරු ලෙඩ වෙලා හිටියා. ඒක මතක තියාගන්න. ඒක ආපු ගමන් ප්‍රශ්න ඉවරයි. එතෙන්ට ඇවිල්ලා වටේට පිරිත් සජ්ජායනය කරේ නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත ගමන් ප්‍රශ්න ඉවරයි. කර්මයක් ඡේ වෙනවා. මහා බලයක් හැදෙනවා ශාසනයේ දහම යන බලය. බලය තුල හුසුපත් වෙනවා. ඒතර අපි අන්නේ බුද්ධ පණිවිඩය තමයි මේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ. අපි හැබැයි මේ කොරෝනා ලෙඩ ගැන මේ ලෙඩ ගැන අපි මහලොකුට කතා කරනවා. ලෝක මිනිස්සු කතා කරනවා. ඇයි මේක එන්නේ කියලා කවුරුවක් කතා කරන්නේ? මොකද සමහර පැතිවලට මේ ලෙඩේ නැත්තේ. ඒ සමහරුන්ගේ තුල මේ ලෙඩේ පවතින්නේ නැත්තේ. සමහර රටවල තියෙන අනිත් රටවල නැත්තේ මොකද? කවුරුවක් කතා කරන්නේ? ඔවුන් කතා කරන්නේ මිත්‍යා දෘෂ්ටියක් පැත්තෙන්. මේකේ වෙනම පැත්තක් තියෙනවා. මේක ඒම නිසා මේ ලෝකේ හැම දෙයකම මුණ දෙන්න. ව්‍යාධිපි දුක්ඛෝ කිව්වා. ලෙඩ රෝග නැති වෙන්න. මේ ව්‍යාධීන්ගෙන් පිරිච්ච තැන ව්‍යාධීන්ගේ සියල්ලගේ නිදහස් වෙන්න නෙමෙයි කිව්වේ. නිරෝධයක් ගැන කතා කරන්නේ. සියල්ල පහ කරලා දාන එකක්. නේද? එහෙනම් මාර්ගය විතරයි. මාර්ගය වඩන්න ලේසියෙන් බෑ. මාර්ගය වඩන්න පළමුව ඔබේ කැමැත්ත අවශ්‍යයි. කැමැත්ත එන්නේ සංසාර පුරුද්දෙන්. ඒව නිසා කවුරු හරි නිවන් දකින්නකම ඔබ බලන් ඉන්න එපා. එයා ගාව මොන පුරුද්දක් තියෙන මිනිහෙක්ද දන්නේ නැහැ. අපේ තියෙන ප්‍රශ්නේ තමයි අනිත්‍යයට කියන්නේ කියලා හති වට ගන්න එක. අපි බලන් ඉන්නවා අනික් කෙනා දහමට එනකම්. කවදාවත් එහෙම ඉන්න බුදුන් වහන්සේ කිව්වේ නැහැ. තමන් ගන්න සෙව්වොත් නරකද? බද්ද වගේ කුමාරුන්ගෙන් ඇහුවා. ස්වාක්කාතෝ භගවතා ධම්ම තමාගෙන සෙවිම.
මේ ධහම තමන් ගැන සෙවීමක්. සිත ගැන සෙවීමක්. සිත ගැන හොයන්නේ නැහැ කිද බාහිරයක් බලන්න. සිත සුද්ධ කරන්න පුළුවන් ද බාහිරට අවධානයක් දීලා. හිත සුද්ධ කරන්න පුළුවන් ද වෙන භාවනා කරලා. කවදාවත් වෙන්නේ නැහැ. සිත ගැනම අවබෝධ කරගන්න ඕන. සිත පහළ වෙන හැටි, සිත නැති වෙන හැටි, ඇති වෙන හැටි, සිත පවතින මොන හේතුවක් නිසාද? සිත යන කුමක්ද? සිත කුමක් එක්ක තියනවද? සිතුවිල්ල කුමක් සමග පවතිනවද? කියලා නුවණින් අවබෝධ කරගන්න තියෙන. මේක තර්ක කරලා අනුන්ගෙන් ප්‍රශ්න අහලා දිනන්න තියෙන දෙයක් නෙවෙයි. තමන්ගේ තියෙන දුර්වලතාව පරද්දලා සද්ධර්ම බලය පතුරව ගන්න තියෙන දෙයක්. අපි විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕන බෞද්ධයෝ කියලා හිතන් ඉන්න අපි. බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ සද්ධර්මයේ දේශනා කරේ පුදුම අනුකම්පාවෙන් අපිට. නැත්නම් මරණාසන්න වෙලාවේ මේක සැරට වැටිලා මැරෙන මිනිස්සු ජීවත් වෙන ආසය මැරෙන්නේ. නේද? කවුද මැරෙන්න කැමති? ජීවත් වෙන ආස මිනිස්සු මේ ලෙඩ වෙලා මැරෙන්නේ. කොච්චර ආසුණක් මැරෙනවනම් මේ භවයේ හරය මොකද්ද කියලා. ඔබට මේ නුවණ පහළ වෙන්න ඕන. මේ භවයේ හරයක් නැහැ නේද කියලා මහා ඥානයක් ඒක. ඒක ඔබට පහළ වෙන්න ඕන. එතකොට තමයි ඔබේ හිත වැඩ කරන්නේ මේ භවයට පක්ෂ නැති. භවෙන් නිදහස් වෙන්න. ඒ කියන්නේ ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න. යම් මේ මාර්ගයක් හොයන්න හිත බලවත් වෙන්න යන්නේ දාට. එහෙම නැතුව මේක වෙන්නේ නැහැ. අපි නම් කොච්චර දහම අහලා ඇද්ද නේද? අපි අනුන්ට කියලා ඇති ඕන තරම්. දැනුත් අනුන්ට කියනවා ඇති. හැබැයි අපිට පදයක්වත් භාවිතා කරගන්න බැරි නම්. නේද? ආණ්ඩි කැඳ හැදුවා වගේ තමයි. අපි උත්සාහ කරමු අද ඉඳලවත්. මම හැමදාම මේ අද ඉඳලා කියන එක කියනවා. ඒ කියන්නේ මේ මෙච්චර මහ ව්‍යසනයක් වෙන කාටවත් පාලනය කරන්න බෑ. ලෝකේ තියෙන ලොකුම මිත්‍යා විද්‍යාව කියන එක. ඒ මිනිස්සු ඉවරයිනේ. අනිකර බල්ලු ගානට පහු බැහැලා ඉවරයි. මේ මිනිස්සු දිනුව කියලා හදලා තියෙන්නේ මිනිහා නසන දේවල්. සනසන දේවල් හදලා නැහැ. ඉතින් අද ඒ නසන දේවල් හැදුවම ඒගොල්ලෝ නැසෙනවා. ප්‍රබල රටවල් වල තමයි ප්‍රබලව මේක ඇවිල්ලා තියෙන්නේ. අපේ රටවල් වල අය ඒව මුකුත් හැදුවේ නැහැ. අපේ රටවල් අය ඔය බොහොම පැත්තකට වෙලා ওই පාඩුවේ හිටපු අය. ඒක නිසා මේ රටට ප්‍රශ්න අඩුයි. ඒ ප්‍රශ්න අඩුයි කියලා දැන් අපිට ප්‍රශ්නනේ. අපිට පුළුවන් මේකෙන් ගැලවෙන්න. අපි හරියටම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තොත්, භවයේ දුක අවබෝධ කරගත්තොත් තණ්හාව නැති වෙනවා. මේක හැමෝන්ටම තේරෙන දෙයක් නෙවෙයි මම මේ කියන්නේ. මේ අහන කී දෙනෙකුට මේක තේරෙනවද පුළුවන්කම වෙනවද ඒක මම දන්නේ නැහැ. මේ සංසාරේ අපි කොච්චර දියුණුව කියලා දියුණුව ඉවරකුත් නැහැ කරගෙන දියුණු කරගෙන යනවා මේ දියුණුව. මං අහන්නේ කොතනින් ඉවර වෙන එකක්ද මේක කියලා දියුණුව. වේල් තුනක් කාලේ එකක් නැති වුණොත් අපිට අපි කොච්චර මානසික වැටෙනවද කියලා. හොඳ ටික වේලක් කාලා ඊළඟ වේලේ පොඩ්ඩක් අඩු වුණොත් රස අඩු කෑමක් කෑව කොච්චර අපි මානසික වැටෙනවද? අපි කොච්චර පල්ලෙහා මට්ටමකද ඉන්නේ? ඒ වගේද මේ අපි දියුණුව කියලා බාහිරෙන් කරන් යන දේවල් පොඩ්ඩක් වැටුණොත් අපි කොච්චර පසුද වෙනවද? මං අහන්නේ කොහෙද ජීවිතේ සැනසෙල්ල තියෙන්නේ කියලා. සැනසෙල්ල කියලා දෙයක් බාහිර ලෝකේ නැහැ. ඒ සියල්ල අනිත්‍යයි. හැබැයි ඒක බැලුවොත් පේන දෙයක්. මෙනෙහි කරොත් අහුවෙන දෙයක් මිසක් ලෝකෙ ඉන්න මේ කෝටි 750ක මිනිස්සුන්ට පේන එකක් නෙවෙයි. මෙන්න මේ ඥාන මේ අවබෝධය ලබා ගන්න ලෝකවල මිනිස්සු ගොඩක් දඟලනවා. ලැබෙන්නේ නැහැ. හැමෝටම අවබෝධ වෙන්නේ නැහැ. නියාග සුලංගිල්ලේ නියාගට පස් පිටක් කරන් පෙන්නලා කිව්වේ මෙන්න මේ ටික දෙනාට තේරෙන්නේ මහ පොළොවේ පස් ප්‍රමාණයට තේරෙන්නේ නැහැ කියලා. එහෙනම් අර තේරෙන කෙනා කොච්චර වටින කෙනෙක්ද? එහෙනම් අනිත් ලෝකයයි කරන්නේ ඒව කරන කෙනෙක් නෙවෙයි. ලෝකෙම අනිත් පැත්තට යද්දී අය අනිත් පැත්තට යනවා. ලෝකයේ මේ ලෝකේ දේවල් පස්සේ යද්දී අය යන්නේ නැහැ ඒව පස්සේ. ලෝකයේ මේ ලෝකේ සැපයි කියද්දී එයාට පේන්නේ ඒක දුකයි කියලා. යටිකුරු කරපු වාජනේ කියන්නේ අනිත් පැත්ත හැරිච්ච වාජනේ එයා උඩුකුරු කරගෙන. එහෙනම් ස්වභාවයෙන් තියෙන්නේ අනිත් පැත්තට මේ ලෝකෙ ගමන් කරන්නේ. එහෙනම් දැන් මෙයා ආයාසෙන් උඩුගම් බලා යනවා. ඒකට ලෝකයේ උදව් හම්බෙන්නේ නැහැ. ඇයි පස් ගොඩක් මහ පොළොවේ පස් වගේ මේක නොතේරෙන අය. මේකට සුදුසුකම් නොලබපු අය. අපි හිතනවා නම් මගේ ළඟ ඉන්න කෙනා නිවන් දැක්කොත් තමයි මාත් නිවන් දකින්නේ. අන්න අර පස් ගොඩේ ඉන්න කෙනෙක් අපි. ඒ නිසා අද ඔබට යුතුයකමක් තියෙනවා මේක තේරුම් අරගෙන
මේ මහා පිනකට බුදුන් වහන්සේ කෙනෙකුගේ දහමක් අහන්න ඔබට ලැබුණේ. පොඩිපටු පිනක් කියලා හිතන්න එපා මේක. නේද? ධර්මාශෝක මහරජුරුව තමන්ගේ පුතත් දුවත් දෙන්නම මිහිඳු මහරහතන් වහන්සේ සංගමිත්ත තෙරණිය මේ රටට එව්වේ. මේ රටේ සග්ද මිදුරු ශාසනය බාර දුන්නු නිසා මතක තබා ගත යුතුයි අපි නොදන්න දේවල් මේ. අපි එවැනි රටක ඉඳගෙන ඒක දන්නේ නැතුව ඉන්නවනම් මොනතරම් සෝචනීයද? මිහිඳු මහරහතන් වහන්සේ මේ රටට වැඩලා මොනතරම් පිරිසක් නේද? දේවානම්පියතිස්ස රජුරෝ හර මොනතරම් පිරිස් සමුදායක් මාර්ගඵල වලට පත් කරාද? අපි අන්නේ රට නියෝජනය කරන්නේ. සංඝමිත්තා මහරහත් තෙරණිය මෙහෙට වැඩලා මොනතරම් මෙහෙවරක් කරාද? නේද? අපි මතක තබා ගත යුතුයි. අන්නේ රටේ ඉන්න බව ඒක අමතක කරලා යන කාටවත් මේක හරියන්නේ නැහැ. ඉස්සෙල්ල සිහි අපි අදවත් අදිෂ්ඨානශීලීව මතක තියාගත යුතුයි මේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩි පිම්බිම. වල් වැදිලා තිබිච්ච රට නිවැරදි කර ඒ උත්තමයන් වහන්සේලා වැඩ හිටපු රට. ඒ නිසා අපි හරියට ධර්ම අවබෝධය ලබා ගත්තොත් ඒ ධර්ම යනු සිත සුද්ධ කරන මගමයි. වෙන මොකුත් මේකෙන් වෙන්නේ නැහැ. වෙන මොනවා කර වැඩකුත් නැහැ. මරණය නවතින්නේ නැහැ. මරණ වෙලාවට බල්ලෙක් වගේ මරනවා නම් අඬා වැටෙන්න වෙනවා නම් මරනකොට අනිත් අයට යටත් වෙලා අනේ මම බේරලා දෙන්න කියලා කියන්න නම් මොන මහාචාර්යද එතන ඉන්නේ? මොන ආචාර්ය මොන උපාධිද? මොන උසස්කම්ද? අවසානයේ එහෙම කියන ඔබ අනේ මම බේරලා දෙන්න කියලා වඳිනෝ යාචකයටත් වඳිනවා. එතෙන්ට මේ මැරෙන ඔබ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තොත් ඇස්පිල්ලන් හෙලන වේගෙන් මැරෙන වෙලාවේ ඔබේ කයෙන් ඔබේ දැනීම අයින් වෙනවා. සුබ මරණ පහෙන් එකක්. සක්විති රජුගේ මරණය සෝවාන් සකුදාගාමී අනාගාමී 4 දෙනාගෙත් 3 දෙනාගෙත් රහතන් වහන්සේගේ පරිනිර්වාණයත් එක්ක එකතු කළ මේ පහ තමයි ශ්‍රේෂ්ඨ කියලා කිව්වේ. අනිත්‍යව සෝචනීයයි මැරිලත් ඒ විඥාණය ඊළඟ තැන කූඩුව හම්බ වෙනකන් ඉන්නවා. අපි සම්මතේ මැරිලා කියනවා. සෝවාන් වෙච්ච කෙනා ශනිකව යනවා නම් එහෙනම් මාර්ගය වැඩුන් නැති කෙනාට යන්න බෑ. අවශ්‍ය දඬුවමට අදාළ පරිසරය හැදෙනකන් ඉන්න වෙනවා. ඒ වෙයිතින් කාටවත් කියලා ඔප්පු කරන්න අන්වීක්ෂ වලට පේන එකක් එහෙම නෙවි. පරීක්ෂණ නිරීක්ෂණ නිගමන වලට අහු වෙන එකක් එහෙම නෙවි මේ කතා කරන්නේ. ප්‍රඥාව කියලා කවුරුත් කියනවා. ප්‍රඥාව කියන්නේ කියන්නේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන්නේ සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය බව මෙනෙහි කරන එක. පංච උපාදානස්කන්ධේවත් ඔබේ සිතුවිල්ල අනිත්‍යයි කියලා දුකයි කියලා ඔබ විසින් ඔබට අවබෝධයෙන් දකිමින් ප්‍රකාශ කරගන්න එක. ඒ ඔබ ඔබට කියාගන්න ධර්ම සාකච්ඡාව. ඒ ඔබ කල්යාණ මිත්‍රව ඇසුරු කරන තැන එතෙන්ට එනකම් ඔබ සසරින් ගැලවෙන්නේ නැහැ. නේද? අපි දහම කොච්චර ඇහුවත් අපේ ප්‍රශ්න ඉවරයක් නැතුව ඇති. ඒ කියන්නේ අපිට දහම් භාවිතා කරන්න බෑ. එහෙනම් අපි සාමාන්‍ය කරුමක්කාරයන්ගේ ගොඩේ ඉන්න කෙනෙක් විතරයි. අපි අදවත් හිතාගෙනමු. මම මේ කතා කරන්නේ ඔක්කොටම. මේ ආහන ලෝකේ කවුද ඒ සියලු දෙනාට? බුදු පියාණන් වහන්සේ පහළ වුණේ සංසාර කතරෙන් ලෝකය ඈතර කරවන්න. තියෙන කාර්යයකට තා කාර්යයක් අරන් දෙන්නේ නෙවෙයි. රස්සාවල් නැති කෙනා රස්සාවල් අරන් දීලා ආයි සසරට අදින්න නම් නන්ද කුමාරට රජකම දෙන්න ඕන. රාහුල කුමාරට රජකම දෙන්න ඕන. අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න බුදුදහම යන කුමක්ද නැත්තම් මේක වල්වත්දල ඉවරයි දැනට. ඒකයි මේ විපත් එද්දි අපිටත් උත්තර නැත්තේ. මේ අහන ඔබට උත්තර ඔබත් බයේ ඉන්නේ හරියට පයින්නෝ මෙහාට පයින්නෝ ඒ නාස් බැදන් ඉන්න මොකද්ද නාස්ලනු දාලා හරක්ට වගේ. එහෙම වුණාද බුදුහාමුදුරගේ කාලේ? නේද අපිට ගියපු විපත හිතලා බලන්න අපි නේ. පාරේ යන්න බයයි, සමාජයට යන්න බයයි. මේවා තිබ්බද මං අහන්නේ මීට ඉස්සෙල්ලා? දේවානම්පියතිස්ස රජුරු ඉන්න කාලේ මේවා අහලා තියෙනවද? මේ මොනතරම් ලස්සන සමාජයක් තිබ්බද? මේ කර්ම එකතු වෙලා පළ දෙන්න අරන් තියෙන්නේ. පව් කරන්න chance ලැබුණා අපිට. 48 ඉඳලම අපි පව් කරේ. කරලා එකතු වෙලා දැන් ඔක්කොම එකට එන දඬුවම. දැන් ඒ ඔක්කොම ෆයිල් ටික ඇරිලා තියෙන්නේ. දැන් බේරෙනව බොරුවයි. දැන් පටන් ගන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ඔබේ පින්බලෙන් මේ රට රැකෙයි. අරුගාන එක්කෙනෙක් දෙන්නෙක් හරි මේ අවබෝධයට ඇවිල්ලා සසර තේරුම් අරගෙන ඇත්තටම සසර බය තේරුම් අරගෙන මේක හං ඉඳලා ඉතින් ආයි සාමාන්‍ය තත්ත්වයට වැටෙනවා නම් අපරාධයක්. ඇත්තට මේක සසර බය. මේ අති භයංකාර සංසාර ගමන ඉවර කරන්න තියෙන එකම මඟ බුදුන් වහන්සේ දේශනා කළ සද්ධර්මයේ පිහිට පමණයි.
අපි කවුරුත් එක වේලක් කාලා ඒ වේල පස්සට යවනවා. දැන් වේල් කීයක් කාලා තියෙනවද තමන්ගේ වයසට අනුව බලන්න. ඒ කාපු එක වේලකවත් හිතලා සතුටක් ගන්න පුළුවන්ද ඔබට? නැවත බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක දහම් පදයක් දන්නවා නම් කුඩා කාලේ දැනගත්තත් අදත් මෙනෙහි කරාම ඒක සතුටක්. සංස්කාර දුකයි කියලා හිතනකොට හිතේ පීඩන කොච්චර අඩු වෙනවද? හිතේ කොච්චර ප්‍රශ්න අඩු වෙනවද? මේ භාවිතා කරන අය විතරයි දන්නේ මේක. භාවිතා නොකරන කෙනා කොහොමද මේක දන්නේ? පොඩි කාලේ ඔබ අහලා ඇති අවුරුදු 7 දී 8 දී සංස්කාරය අනිත්‍යයි. දැන් ඔබට තේරුණා සංස්කාර කියන්නේ මේ සිතුවිල්ලත් එක්ක කය සිත වචනේ ක්‍රියාත්මක වෙන ආකාරය. එන මේ සංස්කාර අනිත්‍යයි. මෙතෙන්දී පිනක් වෙන්න පුළුවන් පවක්. පුණ්‍යාභි සංස්කාර, අපුණ්‍යාභි සංස්කාර. මේව වෙන්න පුළුවන්. මේ සියල්ල දුකයි කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. එහෙනම් ඔබටත් මේක පේන්න ඕන දුකයි කියලා. සංස්කාරය පහළ වූ ගමන් සංස්කාරය දැකීමත් සංස්කාරය දුකයි කියලා ඔබ දෙන තීරණයක්. ඒ බුදුරජාණන් වහන්සේගේ නිර්මල සම්බුද්ධ වචනය. ඔබේ ජීවිත වචනේ වෙලා ඒ තීරණයක්. ඒ මොහොතේ ඔබ නිවෙනවා. ඔබට දැනෙනවා මේ මනසේ ඒ හටගත්ත සිතුවිල්ලත් එක්ක සංකල්පෙත් එක්ක හටගත්ත පීඩනේ අඩු වෙනවා. නිවි යනවා දැනෙනවා. නිවන සාක්ෂාත් වෙන හැටි දැනෙනවා. පේනවා. සත්‍යයි යා. ඒක තේරෙන්නේ නැත්නම් ඒක පේන්නේ නැත්නම් තමන් දහම භාවිතා නොකරන කෙනෙක්. කරන කෙනාට මේ තනිපදෙන් කිව්වම ඇති සබ්බේ සංඛාර අනිච්චහති කියලා. නේද? මේක කඩන්නව කියන ගන්න දෙපා. තව මේක මක්ක කඩන්නේ මේක සයන්නේ. අනිත්‍ය වෙන දේ අනිත්‍යයි. සියලු සංස්කාරය අනිත්‍යයි. කියලා හිතලා බලන්න, මෙනෙහි කරලා බලන්න කොච්චර ද්වේෂය අඩු වෙනවද? කොච්චර රාගය අඩු වෙනවද? කොච්චර මෝහය අඩු වෙනවද? ටික දවසක් මෙනෙහි කරු නැති වෙල යනවා. ඒකනේ සතිපට්ඨාන සූත්‍රය කිව්ව අඩම සත්‍තිබෙත්වා මහණනි සද්දිනක් සීවටන් වඩන්නේ නම්. ශේෂ ඇතිකල්ලි අනාගාමි ඵලය හෝ ශේෂ නැතිනම් අනිවාර්යයෙන්ම රහත් ඵල ලැබෙනවා කියලා. මහා සතිපට්ඨාන සූත්‍රය අග කියන්නේ. අපි නෙවෙයි බුදුරජාණන් වහන්සේ. ඒක ඔබ කරලා බලන්න. ඔබ යම් දුරක් ඇවිල්ලා නම්, ඔබ සතියක් ගිහිල්ලා නම් මේකේ. ඔබ සති දෙකක් දහම ඇසුරු කරලා නම්. ඔබේ හිතේ කෙලෙස් මේ මට්ටමට අඩු වෙලා. ඒක ඔබට පේන දෙයක්. ඒක ඔබට අනිවාර්යයෙන්ම දැනෙනවා. ඔබට සතියක් ගහම මෙනෙහි කරා නම් ඔබට මෙන්න මෙච්චර අඩු වෙලා ඇති කෙලෙස්. අඩු වෙලා හරි සිල්වත් වෙලා ඇති. හරි සංවර කෙනෙක් වෙලා ඇති. බොහොම හිත උසස් කෙනෙක්. ඔබ දන්න ඔබට මේක වෙනවද නැද්ද කියලා දැන්. මම මේ කතා කරන ටික ඔබ තුල වෙනවද නැද්ද කියලා ඔබ දන්නවා ඇති. වෙන්නේ නැත්තම් භාවිතේ ප්‍රශ්නයක්. නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන සීල සංස්කාරය අනිත්‍යයි කියලා. එහෙනම් ඒක අනිත්‍යයි කියවනම් මට පේන්නත් ඕන සංස්කාරය අනිත්‍යයි කියලා. මට එහෙම පේන්නේ නැත්තම් මම බුදුහාමුදුරගේ ශාසනය පැත්තකවත් නැහැ. සීල සංස්කාර දුකයි කියලා මට පේන්න ඕන. ඒ සංස්කාර දුකයි කියලා මටත් එන්න ඕන තීරණය ඒක. සංස්කාරය පේන්නත් ඕන සංස්කාරය දුකයි කියලා තීරණය එන්නත් ඕන. සීල සංස්කාරය අනාත්මයි. සබ්බේ සංඛාර අනාත්තාති. මේ සීල සංස්කාරය අනාත්මයි. මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියන එකයි අනාත්මයි කියන්නේ. ඒක ඔබට ඔප්පු වෙන්න නැත්te කියලා. එහෙනම් සංස්කාර පහළදී අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් බලනවා කියන්නේ. ඔබේ මේ මොහොතේ ඒ සංකල්පය සමග පහළ වූ රාග දේශ මොහ අඩු වෙන්න ගන්නවා. අඩු වෙන්න ගන්නවා. තේරුම් ගන්න. සතිපට්ඨාන සූත්‍රයක දේශනා කරනවා. ආතාපි සම්පජානෝ කියලා. කෙලස් තවන වෙර කියන්නේ ඔන්න ඔහම මෙනෙහි කරන්නේ. එහෙම කරලා බලන්න. කල්පයක් ඔබ ඇහුවත් භාවිතා නොකරන තාක් දහම් රසය දැනෙන්නේ නැහැ. චුට්ටයි දන්නේ. ඒ දන්න චුට්ටෙන් ඔහු මහා ඵලයකට එනවා භාවිතා කරලා. ඒ මහා පිනක් තියෙන කෙනෙකුගේ ශක්තිය. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සීල සංස්කාර අනිත්‍යයි කියලා. ඔබට පේන්න මොන සංස්කාර අනිත්‍යයි කියලා. සංස්කාර දුකයි කියලා. ඒ ඉන්නේ සම්මා දිට්ඨියේ. ඔබ ඒ සම්මා දිට්ඨියටපත් වෙන්න උදව් වුණේ ඔබ තුල පහළ වූ කෙලෙස් ටිකමයි. ඒ කෙලෙස් ටික දැකීම නිසා, කෙලෙස් ටිකට තීරණය දීම නිසා ඔබේ හිත නිවුණා. හිත සැනසුණා, හිත සූපත් වුණා. ඒක ඒකාන්තයෙන්ම සිද්ධ වෙනවා. දහමෙන් රැකෙන හැටි. ධම්මෝහ වේරක්කති ධම්මචාරී කියන්නේ ඕක. ත්‍රිපිටකය අතේ තියාගත්තම ලෙඩ නොවන එකක් ගැන නෙවෙයි මේ කියන්නේ. මෙන්න මේ දහම් පරියාය හේවත් දහම් මාර්ගයේ වඩනකොට කෙනෙක් ඔව් නිවෙනවා. ඔව් සෝපත් වෙනවා. ඔව් කොච්චර සිල්ලත් වෙනවද කිව්වොත් ඔහුට ඔහුගේ ජීවිතය හරි වටිනවා. ඔහුගේ ජීවිතය රැක ගන්නව නිවන් දකින්නකම්. ඔහුට පරමාවශ්‍යක අවශ්‍ය වෙන්නේ නැහැ. ඔහුට නිවන් දකින්න තුරු හිටියම ඇති.
ඒ නිවන් දැක්කට පස්සේ ඔහු කවදාවත් ඉන්න හිතන්නේ නැහැ. ඒතෙන්දී කැමති වෙන්නේ පිරිනවම් පාන්න. මොකද මේ කය දුකක් කියලා උට පේනවා. දැන් අවසානයේ උට තියෙන්නේ මේ කයේ දුක විතරයි. ඔහු ඒකෙන් මිදිලා මේ කය අතහැරියම මහා පරිනිර්වාණයට සමවදිනවා. ඒක තමයි අනුපදිශේෂ පරිනිර්වාණය. ඒකට ආවට පස්සේ ඔහු ලෝකෙ දිනලා ඉවරයි. එතෙන්ට එන්න පාර හදාගන්න. ඒ ලෝකේ අති උත්තරීතරත්වයටපත් වුණු පටාචාර්ය සුනීතල සෝපාකල වගේ ගම්බීර පඤ්ඤේන සුදේශිතාණී කිව්වේ ඔහු ගාම්භීරත්වයට එන්න. මේ මහා කෙලස් ගොඩක් සුණු විසුණු කරලා අර බටකලේ බටගස් කුඩු කරන් අත අවශ්‍ය ඉලක්කයට යනවා වගේ ඔබ තියෙන කෙලස් ටික ඔබ විසින් අත්හැරලා දාලා බුද්ධ වචනේ ඉතුරු කරගන්න. ඉතුරු වෙන්නේ එච්චරයි. ඔබ අවසාන වෙන්නේ බුද්ධ වචනේ ධර්මතාවක් මිසක් මම වෙන්නේ නැහැ කියලා. අන්න එතෙන්දී ඔබ සියල්ලකින් නිදහස්. ඔය එතෙන්ට ඇවිල්ලා කියන්න ඕන එකක්. ඒක දැම්ම දහම මගේ නෙවි කිව් ගමන් දහමත් නැහැ මොකක්වත් නැහැ. කොහොම පිස්සෙක්. ඔබ ඉස්සෙල්ලා ඔබට කරන් තියෙන්නේ සංස්කාර ධර්මයන් මෙනෙහි කරන එක, දකින්න එක. මෙනෙහි කළා අවසානයේ ඔබට ඉතුරු වෙන්නේ සද්ධර්මය විතරයි. කෙලෙස් ඇසුරු නොවනකොට ඔබ ගාව දහම ඔබ අවිය වෙලා තියෙනවා. අවසානයේ ඔබ දහමක් දකිනවා. මේකත් මම වෙන්නේ නැහැ. මගේ වෙන්නේ නැහැ, මගේ ආත්මයක් වෙන්නේ නැහැ කියලා මහා නුවණ පහළ වෙනවා. අන්නේ මට්ටමට එනකොට ඔබේ හිත නිවෙන්න තියෙන උපරිම නිවිලා මේ මට්ටමේ භාවිතා කරන එක්කෙනෙක් කොමේ ඉන්නවා නම් මේ කියන දේ මොනතරම් සත්‍යද කියලා ජීවමාන ඇති. අඩු ගානේ ඇස්පිල්ලමක් හරි මෙනෙහි කරන්න පුළුවන් කෙනෙක් ඉන්නව නම් ඔව් හරි සතුටු වෙනවා මේ ඇත්තනේ මොනතරම් ඇත්තක්ද මේ කියන්නේ. ඔය එක භාවිතා කරපු කෙනාට ඔහුට පුළුවන් වෙන ඔහුගේ ශරීරයේ තියෙන සියලු ක්‍රියාවන් වලට මේක යොදා ගන්න. හැම හිතෙන අරමුණකටත් ඇසට මූණ දෙන සියලු දෙයටත් කනෙන් නාසෙන් දිවෙන් ශරීරයෙන් ආයතන හරහා මූණ දෙන සියලු ඉන්ද්‍රිය අරමුණු කරා මොහුට මේක යොමු කරන්න පුළුවන්. ඒත දිසානිකා මේ සියලු දිසාවන් කිව්වේ ඕවා. මේ ඇහෙන් රූපයක් දිහා බලන්දී ශබ්දයක් ඇහෙනව කනට. ඔය ශබ්දට යොමු ලැහෙන් රූපේ ඇසුර නැවතිලා ශබ්දයෙන් ලහුට මේක පේනවා. ඕ මේවා ගැන දකින්න මේවා සංස්කාර. මේවා දුකේ පහළ වීමක්. මේක මට අනර්ථයක් අසුබයක් කියලා හිතෙන්ම මෙනෙහි කරනවා. හිතෙන්ම එයට ඇලීම හටගන්න එක නතර වෙනවා. තණ්හාව හටගන්න එක නතර වෙනවා. රූප තණ්හාව නතර වෙනවා. හිතේ හටගත් අරමුණට බැඳීම නතර වෙනවා. නතරුණයි කියන්නේ රාග දේශ මොහොලින් ඔහු මිදෙනවා ඒ වෙලාවේ. රූප සමග පහළ රූප රාගය, රූප සමග පහළ රූප තණ්හාව, රූපේ නිසා පහළ වෙන කාමය, රූප කාමය ඔක්කොම අත්හැරෙනවා. මේව භාවිතා නොකරන කෙනෙකුට ටකරමක් වගේ ඇති. මේ පිස්සුවක් වගේ ඇති මේ කියන ඒවා. මේක තමයි ශාසනය කියන්නේ. මේක කරන තැනයි සතිය කියන්නේ. මෙන්න මේ විදිහට මෙනෙහි කරන තැන තියෙන සතිය. එතෙන්ට කියන්නේ සති සම්බොජ්ජංගය. ඒ බොජ්ජංග ධර්ම කියන්නේ මේ භාවිතා කරනවට භාවිතා කරනකොට ඔහුගේ සිත වැඩ කරන ආකාරයට බොජ්ජංග කියන්නේ. සති සම්බොජ්ජංගය. සතිය. ඔහුට පේනවා මේ ඔක්කොම ධර්මතාවල්. ඔහුට ඒක බලුවම මේක ධර්මතාවක් කියලා මෙනෙහි කරන සියල්ල ධර්ම. සියලු ධර්මය අනාත්මයි. සබ්බේ ධම්ම අනාත්තා. තේන සියලු ධර්මය අනාත්ම නම්. එහෙනම් සියල්ල ධර්මතා කියලා ඔහුට පේනවා නම් මේ එකක්වත් මම නොවේ කියලා පේනවා නම් අන්න ඒක තමයි ධම්මවිචේ බොජ්ජංගය කියන්නේ. ඔහුට ඒ තරම් උසස් වෙන හිත. හිතට හැම දෙයක්ම අහුවෙනවා. ඔහුගේ ඥාන දර්ශනයක් එක හිත යනවා. ඒ ඥාන දර්ශනට හැම දෙයක්ම අහුවෙනවා. ඊළඟට ඔහුගේ හිත මහා බලවත්. හිත තුල පහළ වෙන කෙලෙස් පේන තරම් ඔහුගේ හිතේ බලය වැඩි. ඒක තමයි විරිය කියලා කියන්නේ. විරිය සම්බොජ්ජංගය කියන්නේ හිත තුල බලය තියෙනවා. හිත තුල පහළ වෙන කෙලෙස් පෙනෙන ශක්තිය නිපද වෙනකන් හිත තුල බලය වැඩෙනවා. මේ ඔක්කොම එක මොහොතේ ක්‍රියාත්මක වෙනවා. එක මොහොතක් අතුරට වැඩෙන සිතට. ඒ මොහොතේම මේ සියල්ල එකවර වැඩ කරනවා. ඉතිහතේන කණේන තේන මොහොතේන මේ මොහොතක සිද්ධ වෙන මේ සිතක ඇතිවීම නැතිවීම ඕනුවණින් දකින්නෝ කියන්නේ හරියට අර අස්පලොම ගහක් කළුවරේ අල්ලන් ඉඳලා අත්හරිද්දී එකපාරට විදුලියක් කොටද්දී විදුලිය එළියෙන් අර අස්පලොම ගහ අතාරිනව දකින්නකොට ඊතලේ දුන්න මානගෙන හිටපු කෙනෙක් එකපාරට අර ඊතලෙන් අර අස්පලොම ගහට විද්දා වගේ ඒ තරම් කෙටි කලක් තියෙන දෙයක් කෙටි කලෙන් මල්ලනවා. ඒ තරම් අසීරු දෙයක් මේ කරන්නේ. ඒක පුළුවන් කෙනා ලෝකෙ ටික දෙනා ඉන්නේ. ඒකයි බුදුන් වහන්සේ නියාගට පස් පිටක් කරන් පෙන්නලා කිව්වේ. ඒ නිසා අන්නේ කෙනෙක් වෙන්න.
ශාසනය බැබලෙනවා කියන්නේ අන්න එයාලගේ අතේ එයාලා තුල මේ බුද්ධ වචනේ සක්‍රිය වෙමින් ඔහු සීලවන්ත වෙමින් ඔහුගේ තියෙන වැරදි චරිත අස්වෙමින් ඔහු නිවැරදි වෙමින් ඔහුගේ තියෙන උසස්කම වැඩෙමින් සීල සමාධි ප්‍රඥා ගුණ වැඩෙමින් දාන සීල භාවනා බල වැඩෙමින් ඔහු ඔහු කනවටදී අනුන්ට දෙන්න. ඒ මට්ටම් වලට ඔහුගේ දාන පාරමිතා වැඩෙමින් ඔහු කැමති නෑ වැරදි කරන්න. වැරදි වලට ඔහු බයයි. සීලය වැඩෙමින් හැමතිස්සෙම හිත හුදකලා කරගන්න කැමති භාවනාව වැඩෙමින් මේ දාන සීල භාවනා වැඩෙමින් ඔහුගේ හිත පවතිනවා. මම කියන ඔබට වෙනව ඇති සමහරට මම මේ කියන ටික. සමහරට දන්නේ නැතුව ඇති. සමහරට මේක වෙලා නැතුව ඇති වෙන්න ඕන දෙ මේක. නේද? අපි සෝවාන් වෙනවා කියන්නේ. ඔබ තුල හට ගන්න කෙලෙස් ටිකෙන් මම එක් හදාගන්නේ නැතුව අයිතිකාරයෙක් බවට පත් නොවි. සක්කාය දිට්ඨිය කියන්නේ කෙලෙස් වලින් බාහිරයක් ඇසුරු කරන්න යන එක දිට්ඨිය. සක්කාය කියන්නේ හේ අයිතිය, උපාදාන ස්කන්ධය. අයිති වීමත් උපාදාන ස්කන්ධයට අනුව බාහිර තීරණ ගන්න යන එක නැවත ඒ සිතම විවිධ අරමුණු වශයෙන් උපදවාගෙන දුක් විඳින්න නැතුව ඉන්න පුළුවන්කම තමයි සක්කාය නිරෝධය කියන්නේ. අන්නේ தත්වෙටම හිතපත් වෙනවා හැම කෙනාගේම. එතකොට ඔහුට දහම ගැන තියෙන මහා ගෞරවය ඔහුගේ හිතේ පහළ වෙනවා. ඒක දැනෙන දෙයක්. ඒකයි සක්කාය දිට්ඨිය නිරෝධ වෙනකොට විචිකිච්ඡාව නැති වෙනවා කියන්නේ. දහම කරේ සද්ධාව බලවත් වෙනවා. එතකොට ඔහු මේ සීල වෘත පරාමාස කියන්නේ මෙච්චර කලක් අපි කරපු රැවැට්ටිලිකාර සිල් ඔක්කොම ඔහුගෙන් අතහැරිලා ඔහුගේ හිත සුද්ධ වුණු පාරිශුද්ධ සීලයට එනවා. ආර්යකාන්ත සීලයට එනවා. අන්න සීල වෘත පරාමාස සංයෝජන කැඩෙනවා කියන්නේ අන්නේ විදියටයි. නැතිනම් මේ ගෝර සංසාරේ මොකද්ද? නේද? අපි පෙර භවයේ කොහේ හරි ඉඳලා මැරිලානේ මෙහෙට ආවේ. කොහේ හරි ඉන්නේ නැතිනේ අපි. ඉන්නේ නැති නෙවෙයි හිටියා. මම ඉන්නේ නැති කියලා සැකෙන් කියන්නේ බුදුන් වහන්සේගේ දරුවෝ. නේ හිටියා. ඔබට නොපෙනෙන එකේ අපේ පෙර කඳ පිළිවෙල දකින්න නොහොනවල් නැති එක. නමුත් හිටියනේ කොහේ හරි. එතනින් මැරිලා මෙහා එක චුත වෙලා. මැරෙනවට කියන තව නමන්නේ චුත වෙනවා කියන්නේ. කඳක් ඉතිරි වෙන්නේ නැතුව මැරෙනවට කියන චුත වෙනවා. දෙවියන්ගේ ඉතින් එහෙම මොකද පෙට්ටි වල කර ගහන දෙයක් ඉතුරුන්නේ නැහැ. දෙවියෝ එකපාරට එතනින් නැති වෙලා මෙහෙ පහළ වෙනවා. ඒක නෝ චුත වෙනවා කියලා. නේද? කොහේ හරි ඉඳලා අපි ආවේ. දැන් ඇවිල්ලා අපිට ආයි ලැබිලා තියෙන මැරෙන කයක්. අපිට නිකන්වත් හිතෙන්නේ නැතුව ඇති මේක නේද? ජාති ජරා ව්‍යාධි මරණ. මේක මෙනෙහි කරනකොට හරියට හිත නිවෙනවා. හිත තැන්පත් වෙනවා. ඒ සංසාර පුරුද්ද තියෙන පින්වත් අයට. පුරුද්ද නැති කෙනා මේක පෙව්වට වැඩක් නැහැ. දිය කරලා පෙව්වත් වැඩක් නැහැ. ඒ නිසා මම මුලින් පටන් ගත්තෙත් එහෙමයි. අනුන් නිවන් දකින්නකම් ඉන්න එපා. ඔබට දේශනා කර දහම තමන් ගැන හෙව්වොත් නරකද කියලා බද්දවග්ගේ කුමාරවරුන්ට කිව් මහා ගාම්භීර මහා කරුණාවන්ත බුද්ධ වචනේ. මම ඔබට කියන්නේ. ඔබ ගැන හෙව්වොත් නරකද? තමන් ගැන හෙව්වොත් නරකද? මේක එක එක්කෙනාක තර්ක කරන්න තියෙන තමන් මොන ඵලයේ දෙන්නේ කියලා හොයන්න තියෙන දහමක් නෙවෙයි. හොයන්නේ යන තැනම තමන් කවුද කියලා තමන් දැනගන්න පිස්සෙක් කියලා. අනුන් දන්නේ කොහොමද තමන් ගැන? තමන් මුදින් තේරුම් ගන්න. කොතන හරි වැරදිලා ඇති ඒ වරද කරගහගෙන යන කෙනෙක් වෙන්න එපා. මේ සංස්කාර ධර්මයන් ඒ තරම් මායාකාරී විඥානේ මායාවක් කියලා කිව්වේ. නේද? තමයිට ඔබ ළඟ ඉන්න හොඳම යාළුවා හෝ ඔබ හොඳම හිතවතා සැමිය හෝ බිරිඳ හෝ ළමයි හෝ ඔබ යන පාරේ නැතුව ඇති. ඒ ඔබ යාළ ගැන නෙවෙයි හිතන්න ඕනේ. යාළට අනුකම්පා කරනවා කියන ඔබ මොනව කරන්නද? ඔබ මේ බාහිරය අල්ලන් ඉන්නේ. එහෙම කරා නම් බුදුහාමුදුරු උගන්වන්න ඕන ඉස්සර රාහුල කුමාරයාට. නන්ද කුමාරයාට. සසරක් ගැන තේරෙන්නේ නැති සමාජය විසින් කරන විග්‍රහය ඔබ තේරුම් ගත්තා නම් පිළිගත්තා නම් සසරක් ගැන මෙලෝ හරයක් දන්නේ නැති පිස්සෝ බුදුන් වහන්සේට අපහාස කරද්දී ඔබත් ඒ අපහාස පැත්ත ගත්තා නම් සංසාර ගැන තේරුම් ගත්ත උතුම් පිරිස් මේව කතා කරද්දී ටික දෙනෙක් ඒ තැන්වල ඇති. ඒ තැන්වල ඉන්නේ 5යි 6යි කොහොමද? කඳු ගණන් ලොරි ගණන් ඒවයි නැහැ. ඒවට කැමති නැහැ නිවන් දකින්න. ඇයි මේ අතාරින්න කියලා නේ උගන්වන්නේ? එහෙමයි ඇහෙන්නේ යාලට. මොනවද ඉතින් අතාරින්න තියෙන්නේ ඔබට?
ඔබ මොකක්ද අල්ලන් ඉන්නේ? නැහැනේ මට බැලුවට පේන්න එකක් නැහැනේ අල්ලන්. දැන් රෝයි නිකන් කය ගෙඩිය තියෙන තන. කය කූඩුව තියෙන්නේ. දැන් ඔබ අල්ලන් ඉන්නේ හිතෙන්. හොඳයි දැන් මේ පුටුව මගේ කියනවා. මගේ කියන එක මොකද්ද? සිතුවිල්ලක් සරලව කිව්වොත්. දැන් ඔබ හිතන් ඉන්නේ මම මේ පුටුව මගේ කියලා මගේ කියන සිත ඔබ හිතන් ඉන්න පුටුව අල්ලගත්ත දෙයක් කියලා. නෑ. මේක සිතුවිල්ලක්. මේ සිතුවිල්ලක් කියලා නොදන්න එකමයි අපිට වැරදුණු පළවෙනිම පියවර. මේක සිතුවිල්ල කියලා කිව්ව ඔබට තේරෙන සරලම බස. බුද්ධ වචනේ පංච උපාදානස්කන්ධයක් ওই පහළුනේ මොහොතේ. සිතුවිල්ලක් කියලා කියන තැන තියෙන ස්කන්ධ පහක්. මං හිතනෝ තේරෙනවා. නොතේරෙන අය එක්කෙනෙක් හරි ඇති කියලා තමයි සිතුවිල්ලක් කියන වචනේ මම වැඩිපුර ගන්නෙ. මේ මගේ පුටුව. මේ කය සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච රූපයක්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතු මම නෙවිනම් මගේ නෙවිනම් මගේ ආත්මයක් නෙවිනම්. ඒක තේරුම් ගත්තා නම් කායානුපස්සනාව තුළින් මේ කය මගේ නෙවිනම්. මේක මැරෙන එකක් නම් අනිත්‍ය දෙයක් නම් මගේ නෙවිනම් මේකයි මගේ නෙවි කයකට කොහොමද පුටුවක් අයිති වෙන්නේ? ඒ කියන්නේ එච්චරවත් තේරෙන්නේ නැහැ අපිට. අදවත් තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒ විතරක් නෙවෙයි දහම කියන තැන බොහොම කරුසරු ඇතුව ඉන්න ඉගෙන ගන්න කවුරු. ඒ මහා පෞකාර විපාක හදාගන්න එපා. බොහොම සංවරව. ඊට ගැඹීරව සංවරව ඉන්න උත්සාහ කරන්න. බුද්ධ වචනයක් කියන තැන බුදුහාමුදුරුවෝ අකුරක් ස්පෙල්ලම කෙල්ලුවත් නිරේ යන බව බුදුන් වහන්සේ දේශනා කරනවා. ඒ ගෞරවය කරන්න පුළුවන් මාර්ගඵලලාභයට විතරයි. අනික් කෙනා දන්නේ නොදැන තමයි කවුරු පව් කරන්නේ. කවුද දැනගෙන කරන්නේ? දැනගන්නවා කියන්නේ සෝවාන් වෙච්ච කෙනානේ. ඒතර ඔබ හොඳට තේරුම් ගන්න. මේ සංස්කාර ධර්මයන් මේ අවිද්‍යාව නිසා, නොපෙනෙන කම නිසා අපි කොයිතරම් සංස්කාර මම වෙලා මගේ වෙලා. ඔබට ඔබ තේරුම් ගන්න මේස ඔබ විඳින දුක බලන්න. ඔබ විඳින අසහනෙ බලන්න කවුරු කරපුවෙන්ද ඔබ දුක් විඳින්නේ? මගේ ප්‍රශ්නෙක ඔබ දුක් විඳින්නේ නැහැ නේ. කවුද ඔබ දුක් විඳින්නේ මොකෙන්ද? ඔබේ ප්‍රශ්නකින්. ඔබ ප්‍රශ්නයක් කියලා මොකද තියෙන්නේ? ඒක ඔබ කරපු දෙයක්. සිතුවිල්ලක් වදී විදියට එනවා. ඔබ සිතුවිල්ලක් කියලා හිතෙන්නේ නැහැ. කරපු දේ කියලා මේ හිතෙන්නේ. මේ තම මම බනිනව කෙනෙකුට කියලා හිතෙන්නේ. ඔබ මීට ඉස්සෙල්ලා බැනුපු එකක් දැනුත් බනිනවා වගේ දැනෙන්නේ. විඥාන මායාවේ ස්වභාවය දැනුත් බනිනවා වගේ දැනෙනවා. නේද? ඔබට එකපාරට මේ ඔබ බැනුපු කෙනෙක් මතක් කරන ඔබට හරි බයක් එනවා ඇති. බය කියන්නේ මහා පීඩනයක්. તો ඔබ බය කියලා තියෙන්නේ මොකද්ද සිතුවිල්ලක් කියලා. ඔබ තුල මේ දැනීම නැහැ. මොන විභාගේ පාස් වුණා මොනතරම් පල්ලෙහාකද ඉන්නේ කියලා හිතන්නේ. මේ පොඩි දේ දැනීම අපිට දැන් කිව්වට පුළුවන්ද අපිට ගලපලා ගන්න? පුළුවන් නම් ඔබ පැහැදිලිව රාග දේශ මොහ තරණය කරපු කෙනෙක් අත්හැරපු කෙනෙක්. නේද? ඒ මගේ හතුරා. ඔබ මීට ඉස්සෙල්ලා බැනපු කෙනෙක්, ඔබට බැනපු කෙනෙක්, ඒක ඔබ විසින් බැනපු කෙනෙක්. මගේ හතුර කියලා ඔබේ හිත තුල පහළ වෙනවා. මේ මොකද්ද? පුජ්‍යලයාවද? නෑ සිතුවිල්ල. හැබැයි ඔබ සිතුවිල්ලක් කියලා නෙපෙනුනොත් ඔබට හිතෙන්නේ මේ මිනිහා කියලා. අන්න ඒකට තමයි කාමයේ කියන්නේ. එහෙම හිතෙන එකට කිව්ව කාමයේ. ඒ රූපෙටම බැඳෙන කිව්ව තණ්හාව කියලා. පොඩි වෙනස්කම් තියෙන්නේ එකම මොහොතේ. તો ඔබ එයා ගැන හිතනවා මගේ හතුර කියලා. හැබැයි ඔබට හිතෙන්නේ මේ මොහොතේ මේ එයා හතුර කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මේක සිතුවිල්ලක්. මේක පංච උපාදානස්කන්ධයක්. මේ සංස්කාර ධර්මයක්. මේ පහළුනේ දුක. ඔබට ඒ තීරණේ මේ මොහොතේ ඒක පහ වෙන්න පෙර ඒ තීරණේ දෙන්න ඔබට දක්ෂතාව නැහැ. එහෙනම් ඔබ අදක්ෂයි. අරියාණං අදස්සාවේ. අරිය ධම්මෙහි යකෝ විදෝ. ආර්ය ධම්ම නොදකින්නෙක් කියලා. අරියාණං අදස්සාවේ. ආර්ය ධම්මෙහි අදක්ෂෙක්. දැන් ඔබ දහම දන්නවනම් ඔබට මේක තේරුණා නම් ඔබට ද්වේෂයක් හෝ රාගයක් හෝ සිතක් සමග පහළ වෙලා සිතක් විදියට පහළ වෙනකොට ඔබට පේනවනම් මේක සංස්කාර ධර්ම මේ දුක පහළ වෙනවා. අරියාණං දස්සාවේ. ආන්න ආර්ය ධර්මෙහි දක්ෂෙක්. අරිය ධම්මෙහි සුවිනීතෝ. ආර්ය ධර්මයන් කෙරෙහි ඔහු විනීතයි. ඔහු ඒ කියන්නේ සුවිනීතයි කියන්නේ ඔහු විනය හැදෙනවා එතනින් පටන් ගන්නවා. ඔහුගේ හික්මීම පටන් ගන්නවා. සීලය පටන් ගන්නවා. නේද? මොනතරම් උතුම්ද කියලා බලන්න. මේ එක තැන තියෙන දෙක. එකම තැන දෙපැත්තක් තියෙනවා. වාසජනේ යටිපැත්ත උඩ පැත්ත. අපි තෝරන් තියෙන්නේ මොකද්ද? යටිපැත්ත. හරි පැත්ත යටිපැත්තට හරවගෙන. අපි නිවෙන්න කරලා තියෙන ගිනි ගන්න එක තෝරගන්න එක. මම හිතනවා දැන් නම් තේරෙන්නේ නැති.
අපි නිවෙන්නේ කියලා තෝරලා තියෙන්නේ මොකද්ද? අපි සැනසෙන්න කියලා. අපි හැමදේම කරන්නේ මොකටද? සැනසෙල්ල හොයන්න. අපි සැනසෙල්ල හොයන්න මොකද කරලා තියෙන්නේ? ගිනි ගන්න එක තෝරනවා. අන්න ඒකයි අවිද්‍යාව කියන්නේ. අසවලා හතුර කිව්වම අපි ගිනි ගන්න බව දන්නවනම්, හතුර කෙනෙක් සිතුවිල්ලක් කිව්වම කියලා හිතනකොට නිවෙන බව දන්නවනම් අපි මොකද්ද තෝරන් තියෙන්නේ? අන්නේ තෝරන එකට කාම ලෝකේ කියලා. ඒක තියෙන්නේ ඔබ ළඟ. දැන් තේරෙන්නේ නැත්තම් අපි ආයෙ කතා කරමු තේරෙන දවස වෙනකම්. බැබලෙන ඉදාට සාසනේ. නැතුව හිතන් ඉන්න එපා සාසනේ බැබලෙනවා කියලා මේ බල්බ් බැල් එල්ලලා කොඩි බැල් දාලා ඒ සාසනේ බැබලෙන්නේ නැහැ. සාසනේ තව නැති වෙනවා. මිනිස්සු හිතන්නේ ඒක සාසනේ කියලා. කෑ ගහලා පිරික්කුවම ඒක සාසනේ කියලා හිතන්නේ. බුද්ධ වචනේ මිනුවට මිනිස්සු වංචාකාරයෝ පහළ වෙනවා. පරිස්සමෙන්මයි යන්න වෙන්නේ. නේද? ඔබට බොහොම වගකීමක් යුතුකමක් තියෙනවා. ඔබේ ජීවිතය ගැන ඔබට වගකීමක් තියෙන්න ඕන. නේද? ඔබව නිදහස් කරගන්න කෙනා වෙන්න ඕන. ඔබ සසරෙන් ගලවන කෙනා බවට පත් වෙන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ නිර්මාණය වෙන්නේ තමන්ගේ හිත සුද්ධ කරගත්ත නිසා. පටාචාර රහත් මෙහෙණියක් වෙන්නේ තමන්ගේ හිත සුද්ධ කරගත්ත නිසා. මහා මරණ ගොඩක් මැද්දේ තමන්ට පහළ වෙන සියල්ල සංස්කාර කියලා දැකපු නිසා පටාචාර රහත් ඵලයට එනවා. තේරුම් ගන්න. සුනීතල සෝපාකල තමන් හිත සුද්ධ කරගත්ත නිසා අඟුලිමාලලා තමන්ගේ හිත සුද්ධ කරගත්තම රහත් ඵලයට එනවා. අපිට බැරි නිසා අපි පුළුවන් කියලා වෙන මිත්‍යා දෘෂ්ටියක් ශාසනය කියලා වළඳගත්තා නම් මේ කිව් ටික තේරෙන්නේ නැත්නම් බලන්න අපි කොතනද ඉන්නේ කියලා මේ කතා කරේ ලෝකේ කාටත්. තර්ක කිරීම නැති දහම මම අවංකයි කියන වචනේ ගන්න කැමති නෑ. මොකද කෙනෙක් අවංක වෙනවා කියමු සාක්කාත වෙන දහම බොරු වෙනවා. ඒ කෙනෙක් අවංක වෙනෝනේ කෙනෙක් තුල මේ ධර්ම ඥානය පහළ වෙනවා. මේක පෙනෙන ඇස පහළ වෙන චක්කුම් උදපාදී මේ පෙනෙන ඇස කෙලස් පෙනෙන ඇස පහළ වෙනවා. එදාට අවංකකම නෙවෙයි තියෙන්නේ දහම් ඇස. එයත් ධර්ම ඥානයක්. දහම් ඇස කියන්නේ ධර්ම ඥානය. චක්කුම් උදපාදී ඥානං උදපාදී එහෙනම් පෙනෙන ශක්තිය කියන්නේ ඥානයක්. විද්‍යාව උදපාදී ඒක විද්‍යාවක්. ආලෝකයක්. ආලෝක උදපාදී. ප්‍රඥාව උදපාදී ප්‍රඥාව. පහක් නෙවෙයි එක දෙහ ගැන කරන විස්තරයක්. එහෙනම් ඔබ නිවෙන්න නම් ඔබට මොකද්ද කරන්න කිව්වේ? හිත සුද්ධ කරගන්න. එහෙනම් හිත සුද්ධ කරනකොට චක්කුම් හිත සුද්ධ කරන එක පේන්න ඕන. හිත පේන්න ඕන. පේනවනම් චක්කුම් උදපාදී. එහෙනම් ඔබ හිතේ වරද හිතේ හටගත්ත කෙලෙස් වල වරද පේනවනම් ඥානං උදපාදී. එක මොහොතේ මේ ඔක්කොම. ඒක සංස්කාරයක් දුකේ පහළ වුණා කියලා දැක්කනම් ගලපගත්තා නම් චතුරාර්ය සත්‍යයට ගැලපුණා නම් පච්චා උදපාදී. ඔබට දැන් පෙනෙන නිසා විද්‍යා උදපාදී. ඔබට අඳුර නැසුණා ඔබට නොපෙනුණු පැත්තටයි අඳුර කිව්වේ. දැන් අඳුර නැහැ. ආලෝකයක් තියෙනවා ආලෝක උදපාදී. මේ ඔක්කොම ඔබ ඔන්නෝදාට ඔබ සාසනය නමින් ඔබ කරගත්ත රඟපෑම ඔබට පෙනෙයි. ඒ පව් ටික පෙනෙයි. දහම ඉන්න කෙනා ජීවිතේ දහම වෙන්න ඕන. තමන් කරගත්ත ඒවා තමන් පසුපස කරත්තේ බැඳ ගුණ. කරත්තේ පසුපස ඇදෙන්නාසේ. කවදාවත් හරකට කරත්තේ ලියා ගන්න බෑ. මේ පව නොදන්න කාලේ කරපුවා එනවා. බුදු වුණා කියලා නැවතුන්නේ නැහැ. කර්ම සොලසක් පළ දෙනවා. කයට පළ දෙන්නේ බුදුන් වහන්සේට නෙවෙයි. අපි බුදුහාමුදුරුවෝ පළ දුන්නේ කොත් පව්. උන්වහන්සේගේ කර්මය කර්මජ කය. කය ආයිත කර්මයට. මුගලන් හාමුදුරන්ට පළ දෙනවා. එහෙමයි. නේද? අපි මේ හොඳට තේරුම් ගනිමු. එතකොට අපිට බැරි නෑ මේ ගමන යන්න. මේ පොඩි ගමනක් යන පොඩි එක වචනයක් භාවිතයක් වුණොත්, එක වචනයක් දැකීමක් වුණොත්, භාවිතයක් වුණොත් ඒ මාර්ගයේද වේ ඵලයේද වේ. ඒ සහේතුක අහේතුක සසංකාර සෝමනස දෝමනස ඥාන සම්ප්‍රිත මේ නම් ඔක්කොම එක තැනකට කියන්නේ. එකම දෙයක් කියන්නේ. ඒ දේ පේන හැටි, නොපෙනෙන හැටි, භාවිතා වෙන හැටි, නොවන හැටි. ඒක තමයි නම් වලින් හඳුන්වන්නේ. අපි නම් පාඩම් කරගෙන ත්‍රිපිටකේ පාඩම් කරගෙන ඒ පාඩම් කරන එක හොඳයි. කියනවා පැහැදිලිව පාඩම් කරන එක හොඳයි. භාවිතයට 7-5ක වැඩන්නේ. ඔය ඥාන සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත සංකාර සෝමනස දෝමනස ඔක්කොම එකම සරාවක් පුළුවන් හෝ බැරි කියන එක. පෙනෙන හෝ නොපෙනෙන කියන එක.
නේද? අපිට මේ තනි වචනෙන් කිව් පස්සක දවස වහපු කාමේසු කාමසු කල්ලිකාණියක හීන දෙයක් පහත් දෙයක් තුච්ඡ දෙයක් හීනෝ ගම්මෝ පොතු ජනිකෝ අනරියෝ අනාර දෙයක් කියලා කිව්ද අපිටත් තේරෙන්නේ නැත්තම්. ඒක තේරුම් ගන්න පස්සක දවස රහත් වෙනකොට අපි තාම ඒක පහු කරලා අභිධර්ම ඉගෙන ගන්න යනවා නම් දෙවියන්ට කිව් දෙවියන්ට තේරුම් ගන්න බැරි. සාරිපුත්ත හාමුදුරුවෝ රහත් දෙද්දී අහලා නොතිබුණු දෙයක් අපි අහලා යනවා නම් අපි කොහේ හරි වැරදිලා. ඔබ සරල වෙන්න. ඔබට කවදා හරි අභිධර්මයේ අවබෝධ වෙයි. ඒක මන් දන්නේ නැහැ. ඔබ රහත් වෙන්නේ පංච උපාදානස්කන්ධය දැක්ක දවසට. ඒක අවබෝධ වුණු දවසට ඒකාන්තයෙන් කවුරු කිව්වත් ප්‍රාර්ථනා කරන්නේ නැතත් ඔබ රහත් වෙනවා. ඔබේ කෙලෙස් හිඳෙනවමයි. ඔබට හිතට එන සියලු සංස්කාර ධර්මයන් උපාදාන විදියට දකින්න පුළුවන් නම් දුක කියලා තීන්දුව වෙනවනම් ඔබ රහත් වෙන එක නවත්තන්න මේ ලෝකේ කාටවත් බෑ. ඔබ ප්‍රාර්ථනා මොකුත් අවශ්‍ය නැහැ. මේක අප්පෙන හිතයි. මේ ප්‍රාර්ථනා කරලා ගන්න එක නෙවෙයි නිවන. මේ චේතෝ විමුක්තිය තුල තියෙන එක අප්පනි හිත චේතෝ විමුක්තිය. එන චේතනාවල් විමුක්තයි කියන්නේ නැහැ කියන එක. චේතනාවල් නැතිනම් ලෞකික අරමුණු නැතිනම් ලෞකික අරමුණු නැති එකනේ ලෝකෝත්තර මග කියලා. ලෞකික අරමුණු කියන්නේ කාමාවචර සිත කියන එක. එන ලෞකික අරමුණු ඔබට නැතිනම් මේ ලෝකෙන් දෙයක් ගන්න නැතිනම් ඔබ මේ ලෝකෙන් ගිහිල්ලා. අන්න එතෙන්ට කියනවා අප්පනි හිත චේතෝ විමුක්තිය. අනිමිත්ත ඔබට නිමිත්තක් නැහැ කියන්නේ ඔබේ හිතේ බාහිරෙන් ගන්න දෙයක් ඇසුරු කරන දෙයක් නැතිනම් අනිමිත්තයි. අනිමිත්ත චේතෝ විමුක්තිය. තේරුණාද? ශුන්්‍යත දැන් ඔබේ ශුන්‍ය වෙන්නේ චේතෝ විමුක්තිය. චේතනාවල් නැහැ. චේතනාවල් වලින් ශුන්‍යයි. ශුන්්‍යත චේතෝ විමුක්තිය. ඔබ දැන් ඊළඟ මොහොතක් ගැන නෙවෙයි මේ මොහොතේ ඔබ මිදුණු බව දැක්කා. ඊළඟ මොහොතට නූපන් අකුසල් නූපදින බව පේනවා. තවත් අකුසල් සිත් නේන බව පේනවා. එතන සද්ධර්මයේ පමණක් පවතින බව පේනවා. මේ මහා සමාධියක් ඔබ තුල වැඩෙනවා. බුද්ධ වචනේ තියෙන වෙලාවට හිත පුතුම විදිහට නිවිලා තියෙන බව පේන ඔබට. බුද්ධ වචනේ තියෙන තාක් ඔබේ හිත භාවිතේදී නිකම් පාඩම් කිරීමෙන් නෙවෙයි වරද්ද ගන්න එපා. භාවිතා කරද්දී උපන් කෙලෙස් දකිමින් ඒක දහමට ගලපමින් තියෙනකොට ඒ තියෙන හැම වචනයක්ම ඔබේ ජීවිත භාවිතයක්මයි. නිකම් පාඩම් කිරීම භාවිතයක් නොවේයි. ඒක පාඩමක් විතරයි. ඉතින් මං හිතනවා තේරෙන්නට ඇති. මීට වඩා කතා කරන්න නම් ඕන. අපි දිරිමත් වේ යුතුයි පොඩ්ඩක් දැන්. කොරෝනා ප්‍රශ්නෙන් හැංගි ඉන්න මූණේ මුඛවාඩ නාස්ලන උදාගෙන පරාණ බයක් වෙන්නේ අපි ඉපදුණු නිසා. හිතන්න එහෙම. ලෝකේ අනිත් මිනිසු කියන ඒවා හිතන්න එපා. බුදුන් වහන්සේ දහම දේශනා කළා තියෙද්දි කවුරුවක් කියන ඒවා හිතන්න අවශ්‍ය නැහැ ඔබ. ඔබ කවුරු සරණද යන්නේ? බුදුහාමුදුර සරණද නැත්නම් වෙන කෙනෙක් සරණද? බුදුහාමුදුර සරණ යන්නේ බුදුන් වහන්සේ දේශනා කරපුවා හිතන්න. බුදුන් වහන්සේ කරපු මහා ප්‍රාතිහාර ගැන හිතන්න. උන්වහන්සේ ලොකුම ප්‍රාතිහාරේ වයසක පස්සක දවස රහත් කරපු එක. අවුරුදු 80ක් විතර භාවනා කරලා හොයාගන්න බැරිුණු දෙයක් තියෙද්දි වචන දෙකක් දේශනා කළා රහතන් වහන්සේලා කරපු එක. උන්වහන්සේ කරපු මහාම ප්‍රාතිහාරය. කාන්තාව පස්සේ දු බද්දවග්ගේ කුමාරු රහතන් වහන්සේලා කරපු උන්වහන්සේ කරපු ලොකුම ප්‍රාතිහාරය. අපි ඒව කතා කරන්න ඕනේ. ඒව කාටවත් බැරි වැඩ. කවුරුහක් කරපුවා නෙවෙයි ඒවා. ඒ නාට්‍ය බලලා සැනසෙල්ල නැහැ කියලා හොයන් ආපු කෝලිත උපතිස්සලා රහතන් වහන්සේලා කරපු උන්වහන්සේ කරපු මහා ප්‍රාතිහාරය. උරුවෙල් කාශ්‍යපලා නදී ගයාලා ඔය කාශ්‍යප තුන් බෑ ජටිලෝ කියන අය. බුද්ධ ශාසනය බවට පත් කර සිතේ තියෙන රාගෙන් මුදවපු එක, ද්වේෂයෙන් මෝහෙන් මුදවපු එක රහතන් වහන්සේලා කරපු උන්වහන්සේලා කරපු ප්‍රාතිහාරය. වෙන බුද්ධ ප්‍රාතිහාරය වැඩක් නැහැ ඔබට. උන්වහන්සේ උඩින් යනවා දැක්කොත් ඔබ කාමයේ ඔබ හිතේ උපදින කාමච්ඡන්දයක් විතරයි. අවිද්‍යාව තියෙන මිනිහ එක කාමච්ඡන්දයක්. නේද? උන්වහන්සේ නෑයන්ගේ මානෙ බින්දින්න කිව්වේ පව් කරන එක අඩු කරන්න බලය පෙන්වුවේ. නැත්තම් මාමේ බෑනේ කියලා නෑයෝ ටික කිව්වා. දැන් තේරෙන්නේ නැති නේද? පොඩ්ඩක් අද දවසේ පොඩි වෙනසක් වෙන්නේ නැති. ඔබ අද දැඩි ස්ථාවරේ ඉන්න. මේ රට බේර ගන්න නම් එකම දේ සද්ධර්මයේ පතුරවන්න ඕන. පතුරවන්නේ කො පිට කීය කෑ ගහලා කියන එක නෙවෙයි. ඉතින් ඔබ ධර්මානුකූල කෙනෙක් වෙන්න. ඔබ චතුරාර්ය සත්‍ය හොයාගෙන තියෙන තැන එතන ඇසුරු කරලා කොහොම හරි මේ ගෝර සසරෙන් ගැලවෙන්න. නැතිනම් ඔබ ගිහිල්ලා ඉගෙන ගන්න. ඉගෙනගෙන අන්තිමට ওই ජරා මරණ ලබා ගන්නව කොහොමද? ඔබ ඉහෙලට ඉගෙනගෙන ගිහිල්ලා හොඳට ඉගෙන ගන්න විභාග නාකි වෙලත් පාස් වෙන. කමන්නේ. තව මොකක් හරි භාෂාවක් හරි ඉගෙන ගන්න. ඒකාන්තයෙන් ඔබ සතර පායට යනවා. කවදාවත් නවත්තන්නේ නැහැ. නිරෙන් මෙහාට ඔබට අයිති වෙන්නේ නැහැ. මේවා කියන්නේ නැහැ කවුරුත් ඒ වුණාට මම කියනවා. සතර පාය පමණයි ඔබට අයිති. ඔබේ නිලතල ඔබට කාම ලෝකේ පමණයි. ඔබේ මානෙ පමණයි. මේ ඔක්කොගෙම මිදෙන්න. ජීවත් වෙන රස්සාව කරගෙන යන්න. ජීවත් වීම සඳහා ඉගෙන ගන්න. බත් ටිකක් කන්නයි ඔබ රස්සාවක් කරන්නයි ඉගෙන ගන්න.
ඒක මතක තියන් කරන්න. නැත්තම් ඒ රස්සාව මානෙ වෙලා අන්තිමට බුදුන් වහන්සේ කියලා කෙනෙක් හිටිය දහන මහා අය ඉන්නෝ මේ ලෝකේ ඉන්නෝ. මට හම්බෙලා තියෙනවා. දැන් මට හම්බෙලා නැහැ මට අහන්න ලැබුණා. එයාගේ හඬවල්. බුදුහාමුදුරු කියලා කෙනෙක් හිටියද කියලා අහන. හොඳට ඉගෙන ගත්තා කියලා හිතන් ඉන්න පිරිස. අන්නේ තකතිරු සමාජයෙන් නිර්මාණය කරගන්න නැතුව මේ කොරෝනා ප්‍රශ්නේ එන්නේ නිවන් දකින්න අයට බලය හදලා දෙන්න මිසක් බුද්ධ ශාසනය බබලවන්න මිසක් වෙන එකකට එන එකක් නෙවෙයි. ඒක තේරෙයි ඔබට තව ටිකක් ඉස්සරහදී. තව යමු අපි. නිසා අද දවසේ මේ කතා කරපු සීල ධර්ම කරුණු මගේ පින්වත් ගුරු දේවයන් වහන්සේ වන ලෞතුරා තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඇතුළු මෙතෙක් පහළ වූ මගේ සීල ගුරු දේවයන් වහන්සේලා තථාගත සීල බුදු පියාණන් වහන්සේලාට ධර්ම ශ්‍රවණෙන් ඔබ රැස් කළ පිනත් මම ධර්ම දේශෙන් රැස් කළ පිනත් උන්වහන්සේලාට උත්තම සම පූජාවක් වේවා. සියලුම පසේ බුදුවරයන් වහන්සේලාට මහරහතන් වහන්සේලාට රහතන් වහන්සේලාට මගපලලාභී මහත්මයන්ට බුදු බවට නිවනට විවරණගත් උතුමන්ටත් මේ පින උත්තම පූජාවක් වේවා. සියලුම දිව රාජතුමන්ට දෙවි දේවතාවුන් උතුමන්ට බ්‍රහ්ම ලෝකයට නාග ලෝකයට බහිර දේවතාවුන් වහන්සේට මෑණි දිව රාජ උත්තමයන් වහන්සේලාට සතරවරම් මහා දිව රාජ උත්තමයන් වහන්සේලා ඇතුළු සියලු දිව සභාවලට සියලු බ්‍රහ්ම සභාවලට පතන්නා උතුම් සම්බෝධියකින් නිවනින් සැනසීම පිණිසම මේ පින් හේතු වාසනාව වේවා. අප සියලු දෙනාම නමින් මිය ගිය සසරට වැටිලා අනන්ත දුක් විඳින්නා වූ අසරණයන්ටත් පින් ගන්නට පුළුවන් සැමටත් පින් ගන්න බැරි සැමටත් උන් ලෝකෙට සසර දුකෙන් නිදහස් වීමට සංසාර කතරෙන් මිදී අමා මහ නිවනටපත් වීමට මේ පින් හේතු වේවා වාසනාව වේවා. අවසාන වශයෙන් ඔබ සැම දෙනාටත් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සසර කතරෙන් එතර වෙන්නට බලය ඔබගේ හැඟවී ඇති පෙරපින් මතුවීම සඳහාම මේ පින හේතු වේවා වාසනාව වේවා. කායේන වාචා චිත්තේන පමාදේන මයාගතං අච්චයං කමමේ බන්ති භූරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයාගතං අච්චයං කමමේ ධම්ම සන්දිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයා